أهلا هلا باللي لفا يا مرحبا والله مجلسكم يستارى مجلسكم فله اللي يقبل طلتك ما عقبها طله. السلام عليكم ورحمة الله وبركاته. الحمد لله رب العالمين والصلاة والسلام على رسوله الكريم وعلى آله وأصحابه أجمعين أما بعد. ඉස්ලාම් යනු කුමක්ද? මහිතවත් සහෝදරවරුනි සහෝදරියනි, ඔබ සැමට අල්ලාහ්ගේ ආශිර්වාදය පතමින් අලුත් මාතෘකාවක් කෙරෙහි යොමු වීමට අපි අදහස් කළා. කෙටියෙන් ඔබට පැහැදිලි කර දීමට ඉස්ලාම් යනු කුමක්ද යනුයි. මිත්‍රවරුනි, අද සමාජයේ ඊ타මත්ම ප්‍රබල මාතෘකාවක් හැටියට පත්වී තිබෙනවා මෙම මාතෘකාව. මේ මාතෘකාව ගැන සොයන්නන් වැඩිපුර අද සමාජය තුළ අන්තර්ජාලයේ සැරිසරමින් සත්‍ය අවබෝධ කර ගැනීමට පෙරදරනවා. ඔවුන්ගේ ඒ අවංක උත්සාහයට පිටුවහලක් විය යුතුයි යන එකම අරමුණින් මෙම වැඩසටහන මෙම දේශනාව ඔබට ලබා දීමට අපි කටයුතු කළේ. ඉස්ලාම් යනු අවනත වීම, සාමය, යටහත් පහත් වීම යනාදී අර්ථයන්ගෙන් යනාදී අර්ථයන් තහවුරු කරන ධර්මයක්. ඉස්ලාම් යන එම වචනය අරාබි වචනයකි. එයට තේරුම සාමය, යටහත් පහත් වීම. මෙලොව අපි ජීවත් වෙන අතරතුර අපි දිවි ගෙවන්නේ පංචේන්ද්‍රයන් අපිට ලබා දෙන්නා වූ තොරතුරු මත. මේ පංචේන්ද්‍රයන් විසින් පමණක් ලබා දෙන තොරතුරු මුල් කරගෙන ජීවත් වෙන්නට බැහැ. අපි ඒ කාරණාව නිසා අපිට තවත් හැකියාවක් ලබා දී තිබෙනවා. අපිට සිතීමේ ශක්තිය ලබා දී තිබෙනවා. හොඳ නරක තෝරා බේරාගෙන කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. මේ සියලුම දේ ලබා දී තිබුණද අද මනුස්ස සමාජයේ හොඳ දේවල් පමණක්ද කරන්න කියලා බැලුවොත් නැහැ. එසේනම් අවශ්‍යතාවයක් ඇති වෙනවා නිසි මඟ පෙන්වීමක් කෙරෙහි. ඔබ මිනිස්සෙක්, ඔබ හොඳට කල්පනා කරනවා, ඔබට හොඳ දේවල් තේරුම් ගන්න පුළුවන්. එසේනම් ඔබ හොඳට ජීවත් වෙන්න, මම ඔබට ස්වර්ගය ලබා දෙන්න යනුවෙන් දෙවිය පැවසුවේ නැහැ. කාරණේ එහි මැවීම් කරුවාට දන්නවා මේ මිනිස්යන් කෙසේ මොන වගේ අයද කියලා. ඒ නිසා ඔහු සුදක්සේ පැහැදිලි විදියට නීති රීතීන් පමුණුවලා මේ විදියට ජීවත් වෙන්න යනුවෙන් අපිට අනුදැනු නීති රීතීන් පනවලා තිබෙනවා. මේ නීති රීති රාමෝ තුල ජීවත් වෙන අය දේව ධර්මයේ පවසන ආකාරයට කටයුතු කරන අයට මුස්ලිම් වරුන් යයි පවසනවා. අද ලෝකයේ වැරදි දේවල් වෙතට ආරාධනා කරන අය ගොඩක් සිටිනවා. හොඳ දේ වෙතට ආරාධනා කරන අය අතරින් ඉස්ලාම් ආගමට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්. එක් කටයුත්තක් ගෙනත් බලමු. උදාහරණයකට අපේ සම්බන්ධතාවයන් පැවැත්වීම. අපි සම්බන්ධතාවයන් පැවැත්විය යුත්තේ කාත් සමගද? මේ ප්‍රශ්නයක්. කෙනෙක් කියයි ඕනම කෙනෙක් එක්ක ඕනම විදියට ඉන්න පුළුවන්. තවත් කෙනෙක් කියයි කිසිම කෙනෙක් එක්ක කතා කරන්න එපා. ඔයයි ඔයාගේ පාඩුවේ ඉන්න. ප්‍රහේලිකාවක් දැන්. මේ විසඳන්නේ කොහොමද? ඉස්ලාම් ආගම අපිට පැහැදිලිවම කියා දෙනවා. මේ අය හා සම්බන්ධතාවය පවත් මේ අය හා වැඩියෙන් සම්බන්ධතාවය පවත්වන්න. මේ අයට
මේ අය හා සම්බන්ධතාවයේ පැවැත්වීමෙන් වැළකී සිටින්න විශේෂයෙන් අන්‍ය ස්ත්‍රීන් ඔවුන් හා අනවශ්‍ය ලෙස කතා බහවල යෙදීම ඔවුන් හා ළඟව ආශ්‍රය කිරීම ස්ත්‍රී වශයෙන් ඇයටත් ආශ්‍රය කරන තැනැත්තාටත් ඒ ලොකු ප්‍රබල බාධාවක්. ඒ හේතුවෙන් සමාජයට අහිතකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. මේ නිසා ඉස්ලාම ආගම කියනවා ඔවුන් හා සම්බන්ධතාවය නිසි ආකාරයෙන් මිසක් නොපැවැත්විය යුතුයි යනුවෙන්. මේ විදිහට සියලුම කරුණු කාරණාහි අපිට පනවා තිබෙන නීති රීතීන් එයට කවරෙකු යටහත් පහත් වෙන්නේද? ඔහු තමයි නියම මුස්ලිම්. ඒ පිළිගන්නේද? ඔහු මුස්ලිම්. මෙතොරණි මෙසේ නීති රීතීන් වලට පමණක් කොටු නොවි ඉස්ලාම් ආගම එහි නමස්කාරයන් තුල පමණක්ම කොටු නොවි අපිට ගොඩක් තොරතුරු ලබා දෙන්නා වූ ධර්මයක් හැටියට ඉස්ලාම් ආගම සඳහන් කරන්න පුළුවන්. සාරාංශයක් හැටියට ඔබට කියනවා නම් ඉස්ලාම් යනු නමස්කාර කිරීමට සුදුසු දෙවියා මේ ලෝකේ කවුරුවත්ම නැහැ. අපේ මැවීම් කරුවා වන අපේ පෝෂකයා වන අපිව දවසකට මරණයට පත් කරවන්නා වන අල්ලාහ්ව හැර ඔහු පමණයි ඒකට සුදුසුකම් ලබන්නේ යනුවෙන් පිළිගෙන එවැගේම ඔහු තම ජීවන මාර්ගය කෙසේ මිනිස්යන් ජීවත් විය යුතුදයි පැහැදිලි කරන එම ජීවන ක්‍රමය මෙලොවට කියා දීමට පහළ කළ දේවදූතයා මුහම්මද් නබිතුමා එතුමාව ආදර්ශයක් හැටියට ගනිමින් එතුමාවත් පිළිගෙන අපගේ ජීවිතයේ එතුළ හැඩගස්වා ගැනීමට අවධාරණය කරන ධර්මයක් ඉස්ලාම්. ඉස්ලාම් යනුවෙන් කියන්නේ එසේ ජීවත් වෙන ජීවන ක්‍රමයට මේ ඉස්ලාම් ආගම තුල මුස්ලිම් වරුන් වෙත එහි අනුගාමිකයන් වෙත වැඩි වැඩියෙන් කරනමින් අවධාරණය කරනු ලබන දේවල් ගැන අපි අපේ අවධානය යොමු කළේ නම් ඉස්ලාම් ආගම කියනවා ඔබේ මැවීම් කරුව අතර කෙසේ සම්බන්ධතාවයක් තිබිය යුතුද? ඔබ අනෙකුත් සහෝදරයන් අනෙකුත් සමාජයන් අතර කෙසේ සම්බන්ධතාවය ඔබ පවත්වා ගත යුතුද යනුවෙන් එසේම මෙලොව ජීවිතයේ ඉස්ලාම් ආගම මෙලොව ජීවිතයේ යථාර්ථය අපිට අවබෝධ කර දෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම මෙලොව තිබෙන තවත් ආගමක් හැටියට නොව මෙලොව දැනට තියෙන පැහැදිලි ධර්මයක් ලෙසත් ඊට පෙර පහළ කරන ලද ධර්මයන් වල සත්‍යතාවයේ යථාර්ථය කියා දෙන ධර්මයක් හැටියටත් ඉස්ලාම් ආගම ඒ සමාජයට ඒ අනුගාමිකයන්ට තොරතුරු ලබා දෙනවා. ඒ වගේම විමුක්තිය සඳහා තිබෙන එකම මාර්ගය කුමක්ද යනුවෙන් එහි අනුගාමිකයන්ට පවසා තොරතුරු ලබා දෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් අපි බැලුවා නම් මුස්ලිම් කෙනෙක් හැටියට නැත්නම් පුද්ගලයෙක් හැටියට තම මැවීම් කරුවාට තමාගෙන් විය යුතු යුතුකම් කවරේද? පුද්ගලයෙක් අනිත් සහෝදරයන්ට කල යුතු යුතුකම් කවරේද යනුවෙන් අපි බලන විට ඉස්ලාම් ආගම පැහැදිලිවම කියා දෙනවා. ඒතරොනි ඒ අතින් ඉස්ලාම් ආගම කවදත් බන්ධනාමානයන් පමණක් කරන්න පල්ලිය තුලම රැඳී සිටින්න අහවල් දේවල් සමාජයෙන් කොන් වෙලා ඈත් වෙලා ජීවත් වෙන්න එතුලින් දෙවියව සිහි කරන්න යනුවෙන් මඟ පෙන්වන ධර්මයක් නෙමෙයි. ඇත්තටම මිනිස්යන්ට ප්‍රයෝජනවත් වෙන සියලුම දේවල් කෙරෙහි ඉස්ලාම් ආගම ඒ දේ අපිට අනුමත කර තිබෙනවා. වරක් මුආද් ඉබ්නු ජබල් රදියල්ලාහු අන්හු තුමා වාර්තා කරනවා බුඛාරි මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වෙලා තිබෙන පුවතක් තමා දේවදූතයා
හා ගමනක සත්වයෙකුගේ පිටේ ගමනක නිරත වූ අවස්ථාවේ දේවදූතයා අහනවා මුආද් ඔබට දන්නවද පුද්ගලයෙක් තම මැවීම් කරුවාට අල්ලාහට කල යුතු යුතුකම් කවරේද? අල්ලාහ් තම මැවීම් කරුවන්ට කල යුතු වගකීම් ඔහු වෙත තිබෙන ප්‍රධාන වගකීම කවරේද යනුවෙන් එතුමා පවසනවා මට දන්නේ නැහැ. දෙවියටයි ඔහුගේ දූතයන්ටයි පමණයි දන්නේ යනුවෙන්. එවිට දේවදූතයා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පවසනවා තමන්ට අල්ලාහට පමණක් නමස්කාර කරමින් ඔහුට කිසිම දෙයක් ආදේශ නොකරපු ඔහුව කිසිම කෙනෙක් හා සමාන නොකර නමස්කාරයන් සියලුම දේ ඔහුට අල්ලාහට පමණක් කළ උදවිය ඔවුන්ට කිසිම දඩුවමක් ලබා නොදී කිසිම වේදනාවක් ලබා නොදී ස්වර්ගයට යැවීම පුද්ගලයෙකුට තම දෙවියා කරෙහි තිබෙන වගකීම ලෙස පුද්ගලයා ඔහු තම මැවීම් කරුවාට කිසිම දෙයක් ආදේශ නොකර ඔහුව පමණක් නමස්කාර කිරීම යනුවෙන් දේවදූතයා පැහැදිලි කර දුන්නා. එසේනම් මැවීම් කරුවන් ලෙස තවත් කෙනෙකුගේ පිහිට උවමනාවෙන් අපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙන අපි තවත් අවුරුදු 100ක් 200කට පස්සේ මට වෙන්නේ මොකද්ද යනුවෙන් පැහැදිලි අවබෝධයක් නැති මං කුමක් කළ යුතුද? මට පැහැදිලි කර දෙනවා. ඔබ ඔබේ මැවීම් කරුවාට පමණක් වන්දනා කරන්න. ඔබට මරණයෙන් පසු ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් යන. බය වෙන්නේ නැතුව මේ ක්‍රියාවේ යෙදීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අපි හිතන්න නරකයි ඉස්ලාම් ආගම වන්දනාවන් වලට පමණක් මග කියා දෙනවා. අනෙකුත් සහෝදරයන්ට කල යුතු යුතුකම් වගකීම් කෙරෙහි අලසකමක් දක්වන ධර්මයක් හැටියට. නමුත් ඉස්ලාම් ආගම අපිට පවසනවා දෙවියා අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි ඊ타මත්ම ප්‍රධාන වගකීමක් මතක් කර දෙන අවස්ථාවේ දෙවෙනි මතක් කිරීම වශයෙන් ඔහු සඳහන් කරන්නේ කුමක්ද යනුවෙන් අපි බලමු. शुद्ध अल कुरान अल्लाह पवसनवा वअबुदुल्लाह वला तुश्रिकू बिही शैआ ඔබ දෙවියාට පමණක් නමස්කාර කරන්න. ඔබට කිසිම දෙයක් ආදේශ නොකරන්න. වබිල් වාලිදයිනි ඉහ්සාන ඔබගේ දෙමව්පියන් කෙරෙහි උපස්ථාන කරන්න. ඔවුන්ට සේවය කරන්න. ඔවුන්ට යහපත පමණක් අපේක්ෂා කරන්න යනුවෙන් එසේම ලැයිස්තුවක් දෙවියා සඳහන් කරනවා. ඔබ ඔබේ සමීප ඥාතීන්ට ඔබේ මිත්‍රවරුන්ට දුගින්ට මගියන්ට එවැගේම දුප්පතුන්ට ඔබගේ හිත මිත්‍රයන්ට ඔබගේ අසල්වැසියන්ට ඔබගේ නෑදෑයන්ට ඔබගේ වහල්ලුන්ට මේ සියලුම දෙනාට යහපත අපේක්ෂා කරන්න. මිත්‍රවරුනි බලන්න කෙසේ එහි අනුගාමිකයන්ට ඉස්ලාම් ආගම මඟ පෙන්වනවද යනු. ඒ වගේම ඉස්ලාම් ආගම මෙලොව ජීවිතයේ යථාර්ථය අපිට කියා දෙනවා. මෙලොව ජීවිතය කුමක්ද? මෙලොව ජීවිතය යන මිරිඟුවක් වගේ. උදාහරණයකට හිතන්න අපේ උවමනාවක් අපිට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ තද ඇල්මක් අපිට හට ගන්නවා. ඒ සඳහා අපි වෙහෙස් මහන්සි වෙනවා. මේ කාරණේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔබගේ සිතුවිල්ලෙහි හටගන්නා ඕනම දෙයක් ඔබ ඒ දේ ඉෂ්ට කරගත් පසු ඔබ නිවි සැනසෙල්ලේ පසු වෙනවද? නැහැ. තවත් ඕමනාවක් අපේක්ෂාවක් අරමුණක් ඔබ ඉදිරියේ ඇති වෙනවා. මෙසේ ඔබව මුලා කරගෙන ඒ ඕමනා අපේක්ෂාව ආසාවන් ඔබව රැගෙන යන්නේ ඔබේ මරණය වෙතට. එසේනම් මේ මං මුලා වී අතරමං වී මේ ලෝකේ ආසාවන් වලට යටහත් පහත් වී ජීවත් වීමේ ක්‍රමයට වඩා හත්පසින්ම වෙනස් වූ ක්‍රමයක් ඉස්ලාම් ආගම එහි අනුගාමිකයන්ට කියා දෙනවා. විශේෂයෙන්
ඉස්ලාම් ආගම පවසන විට මෙලොව ඔබට ඇයි මේ ජීවිතය ලබා දුන්නේ? මේ ජීවිතය තුලින් ඔබ තහවුරු කරගත යුතු දේ මොකක්ද යනුවෙන් එහි අනුගාමිකයන්ට පවසන දෙවියා සූරා අල් මුල්ක් දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් කරන විට අල්ලදී ඛලකල් මෞත වල් හයාත ලියබ්ලුවකුම් අයියුකුම් අහ්සනු අමලා. මේ මරණයයි මේ ජීවිතයයි මවපු ඔහු කවර කෙනෙක්ද? ඔහු ඇයි ඒ මැව්වේ? ඔහු මැව්වේ ඔබලා අතරින් හොඳ දේවල් කරන්නන්ව පරීක්ෂා කිරීම සඳහා. මිත්‍රවරුනි, එසේනම් මේ පරීක්ෂණ මධ්‍යස්ථානය, මේ පරීක්ෂණයෙන් අපි ජයග්‍රහණය ලබන්නට නම් අපි පෙරුම් පිරීමට අවශ්‍යයි. අපි ලොකු උත්සාහයක් ගත යුතුයි. අපි ශ්‍රමයක් ගත යුතුයි. ඇයි? ඒ තමයි අපි හොඳ කෙනෙක් කියා තහවුරු කර ගැනීමට. එසේනම් ඒ හොඳ ක්‍රියාවන් අපිට කැමැති ආකාරයට කරන්න පුළුවන්ද? නැහැ. ඒ සඳහා මඟ පෙන්වීමක් තිබෙනවා. ඒ මඟ පෙන්වීම ඔස්සේ, ඒ මඟ පෙන්වීම හදාරා එයින් ලැබෙන තොරතුරු අපේ බුද්ධියට ලබා දී මනසින් හදවතින් ඒ පිළිගෙන ඇදහිම තුලින් අපි හොඳ කෙනෙක් කියා තහවුරු කිරීමට හැකියාව ලැබෙනවා. එසේනම් මෙලොව ජීවිතයේ අපි දුප්පතෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. අපි ඉහළ පැලැන්ති පොහොසත් අයව අභිබවා පොහොසත් කෙනෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්. නමුත් මරණය හමුවේ බය වෙන්න හෝ දුක් වෙන්න අවශ්‍ය නැහැ. කවරෙකු Taman මෙලොව ජීවිතය තුල හොඳ පුද්ගලයෙක් යයි තහවුරු කරගත්තේ නම්. එසේනම් ඉස්ලාම් ආගම මෙවන් වූ තොරතුරු එහි අනුගාමිකයන්ට ලබා දෙන්නා වූ පරිපූර්ණ ජීවන සැලැස්මක් යයි පැවසුවොත් මම නිවැරදියි කියන්න පුළුවන්. මිත්‍රවරුනි, ඔබ සැමටම ආරාධනා කරන්නේ විග්‍රහව ඊ타මත්ම බුද්ධිමත්ශීලීව ඔබගේ විචාරශීලී බුද්ධියට, ඔබගේ මධ්‍යස්ථ හිතට ඉඩදී ඇත්ත තහවුරු කරගන්න, ඒ සඳහා පිවිසෙන්න, ඉස්ලාමීය වෙබ් පිටුවන් නරඹන්න, පොත්පත් කියවන්න, නතර නොවි ඒ මේ ඉස්ලාම් ආගමට අකුල් හෙලින්නා වූ බටහිර බලවේගයන් හෝ වෙනත් ජාතීන්ගේ දෝෂාරෝපණයන්, චෝදනාවන් සවන් දී මෙයයි ඉස්ලාම් ආගම යනුවෙන් පවසා නතර නොවි එයට ඉස්ලාම් ආගම එහි මූලාශ්‍රයන් මොකක්ද කියන්නේ යනුවෙන් අවබෝධ කර ගැනීමට ඔබ සැමට අල්ලාහ් නිසි මඟ ලබා ගැනීමට අවස්ථාව ලබා දෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මගේ මේ දේශනාවට තිත තබන්නේ තවත් අලුත් මාතෘකාවකින් ඔබ සැමව හමුවීමේ බලාපොරොත්තුවෙන්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.